මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. ජෙනීවා සැසියේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්මත කර ගැනීම සඳහා බහුතරය ලබා ගැනීමට නොහැකි වී ඇතැයි විදේශ ඇමති කියයි. ජිනීවා ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 22ක්ද ඊට එරෙහිව ඡන්ද 11ක්ද ලැබේ. රටවල් 14ක් ඡන්දය දීමෙන් වැළකෙයි. ලෝකයේ යුද අපරාධවලට සම්බන්ධ රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව චෝදනා එල්ල කිරීම හාස්‍යයට කරුණක් බව SB දිසානායක මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. පාස්කු වාර්තාව අධ්‍යයනයට පත් කළ කමිටුවේ වාර්තාව ඉදිරි සති 2 තුළ බැඳුම් කර චෝදනා ලැබූ රවි ඇතුළු විත්තිකරුවන්ට පිටු ලක්ෂය බැගින් වූ උද්ෘත ගොනු. ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ ගැසට් නිවේදනය ළඟදීම. අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් නීති රැහැනට හසු කර ගැනීම සඳහා දීපව්‍යාප්ත මෙහෙයුම්. ජර්මනියේ දැනට ක්‍රියාත්මක හුදකලා තත්ත්වය සති 2කින් දීර්ඝ කෙරේ. ප්‍රථම එක්දින ක්‍රිකට් තරගයේදී ඉන්දියාවෙන් එංගලන්තයට ලකුණු 318ක ඉලක්කයක්. ජෙනීවා මානව හිමිකම් සමුළුවේ 46 වෙනි සැසිවාරයේ නිත්‍ය සැසියේ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකාවට විරුද්ධව යෝජනාව සම්මත කර ගැනීම සඳහා බහුතර ඡන්දය ලබා ගැනීමට ජගත් කවුන්සලයට නොහැකි වී ඇති බව ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. සමාජිකයන් 47 දෙනෙකුගේ ඡන්දයෙන් ඔවුන්ට පක්ෂව ලබාගත හැකි වූයේ ඡන්ද 22ක් පමණි. ඡන්ද 25ක් ලබා ගැනීමට නොහැකි විය. ඉන් ඡන්ද 11ක් විරුද්ධව ලැබී ඇති අතර තවත් සමාජික රටවල් 14ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය. ශ්‍රී ලංකාවට විරුද්ධව යෝජනාව සම්බන්ධව අධිපතිවාදී රටවලට බහුතරය දිනා ගැනීමට නොහැකි වී ඇති බවත් බහුතරය සිටින්නේ මෙම යෝජනාවට පක්ෂ නො වූ පාර්ශවයේ බවත් ඇමතිවරයා පැවසුවේ ජිනීවා මානව හිමිකම් විවාදයේ ඡන්ද විමසීමෙන් අනතුරුව කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය. යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ සියලු රටවලට රජයේ ස්තුතිය ප්‍රකාශ කරන බව ඔහු සඳහන් කළේය. මානව කොමිසම ඇති කරපු මූලික යෝජනාවට පටහැනිව කටයුතු කරන්න බෑ. ඒ අයට ඕනකම තිබුණත් රටක් තෝරගෙන රටට විරුද්ධ යෝජනා සම්මත කරන්න එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තිය පටහැනිව හෝ මානව කොමිසම ඇති කරපු විශේෂයෙන් රටකට එල්ල බලා ඉදිරිපත් කරන country specific resolutions ගේන්න බෑ. ඒ මූලික සිද්ධාන්තවලට ප්‍රතික්ෂේප කරමින් බ්‍රිතාන්‍යත් ජර්මනියත් මලාවිය රටත් එකතු කරගෙන තව රටවල් දෙකක් මොන්ටිනීග්‍රෝ මැසිඩෝනියා එකතු කරගෙන කමිෂන් සභා සමාජිකයන් හැටියට ගෙනාපු යෝජනාවට මොහොතකට කලින් ජීවා නුවර මානව කොමිසමේ ඡන්ද විමසීමේදී බහුතරයක් ලබා ගන්න බැරි වුණා. මෙය ශ්‍රී ලංකාවට පමණක් නොව ලෝකයේ ආර්ථික අසාධාරණයට පත් වී තිබෙන උතුර විසින් දකුණ පාලනය කිරීමේ අසාධාරණ පිළිවෙත එසේ නැත්නම් හැරගි විජිතවාදී රටවල් විසින් නිදහස් අමාරුවෙන් දිනාගත් රටවල් සියල්ල පාලනය කිරීමේ ලෝකයක් ගැන හිතන තත්වය ප්‍රතික්ෂේප කරන රටවල් වලට අලුත් මතයක් ඇති කර තිබෙන අවස්ථාවක්. රජය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ පවා මෙරට ජනතාවගේ මානව අයිතිවාසිකම් සුරකීමේ
ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරමින් සිටී. ලෝකයේ බලවත් යයි කියා ගන්නා රටවල් පවා එන්නත්කරණයට යා නොහැකිව සිටියේදී ශ්‍රී ලංකා රජය ජනතාවගේ මානව අයිතිවාසිකම් රැකීමක් ලෙස එන්නත් කරන වැඩසටහන ආරම්භ කළේය. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ලෝකයේම පීඩාවට පත්ව ඇති මෙම අවස්ථාවේ ජිනීවා මානව හිමිකම් සමුළුවේ මූලික අරමුණ විය යුත්තේ එම වෛරසයේ ව්‍යාප්තියෙන් ලෝක ජනතාව මුදා ගැනීමයි. කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු රටේ ඇති වූ සාමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තවදුරටත් ශක්තිමත් කරමින් සිටින බව දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා පෙන්වා දුන්නේය. මානව සැසිවාරය ආරම්භයේදී කොමසාරිස්වරියගේ වාර්තාව පදනම් විරහිත අසාධාරණ කරුණු මත වැරදි සංඛ්‍යාලේඛන මත ගොඩනැගුණු එකකි. එය ප්‍රතික්ෂේප කරන ලෙස ශ්‍රී ලංකාව කොමිසමේ සමාජික රටවලින් ඉල්ලීමක් කළේය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තියට අනුව පමණක් කටයුතු කළ නොහැකිය. රටක අභ්‍යන්තර කටයුතු වලට කිසිවෙකුටත් මැදිහත් විය නොහැකි බව ඇමතිවරයා අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳව චෝදනා ඇතුළත් කරමින් රටවල් 6ක් ජගත් මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳ විවාදය හා ඡන්ද විමසීම අද පසුරුවේ පැවැත්වින. ශ්‍රී ලංකාවට පක්ෂව රටවල් 11ක් ඡන්දය පාවිච්චි කළේය. බංග්ලාදේශය, බොලිවියාව, චීනය, කියුබාව, එරිත්‍රියාව, පාකිස්තානය, පිලිපීනය, රුසියාව, සෝමාලියාව, උස්බෙකිස්තානය, වෙනිසුලාවාදී රටවල් ඒ අතර වෙයි. රටවල් 14ක් ඡන්දය දීමෙන් වැළකී සිටි අතර රටවල් 22ක් යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය. ඉන්දියාව, ජපානය, ලිබියාව, ඉන්දුනීසියාව, ගැබෝන්, නැම්බියාව, මුර්තානියා, නේපාලය, සෙනගාලය, සුඩානය, චෝගෝ, බහරේන්, බර්කිනා පාසෝ සහ කැමරූන් ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටියේය. ආජන්ටිනාව, ආමේනියාව, ඔස්ට්‍රියාව, බහමාස්, බ්‍රසීලය, බල්ගේරියාව, චෙක් සමූහාණ්ඩුව, ඩෙන්මාර්කය, ප්‍රංශය, ෆීජි, ජර්මනිය, ඉතාලිය, මලාවි, මාෂල් දිවයින, මෙක්සිකෝව, නෙදර්ලන්තය, පෝලන්තය, කොරියාව, යුක්‍රේනය, බ්‍රිතාන්‍ය සහ උරුගුවේ ශ්‍රී ලංකාවට විරුද්ධව යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ රටවල් වෙයි. ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය භාවිත කළ චීනය, රුසියාව, කියුබාව, පාකිස්තානය, වෙනිසුලාව දැඩිව කියා සිටියේ අදාළ යෝජනාව ඉවත දමන ලෙසයි. ඉන්දිය රජයේ නියෝජිතයා මෙහිදී සඳහන් කළේ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවයි. මෙම සමුළුවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අදහස් දැක්වූ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නීති නියෝජිත C.A. චන්ද්‍රප්‍රේම මහතා. Madam President, it is deeply regrettable that a group of countries has tabled a country-specific resolution against Sri Lanka in spite of Sri Lanka's consistent and constructive engagement with the Human Rights Council and with the proponents of the resolution themselves. Sri Lanka considers the draft resolution to be unwarranted, unjustified, and in violation of the relevant articles of the United Nations Charter, in particular Article 2, subsection 7. And relevant sections of the United Nations General Assembly Resolution 60/251 that provides for the mandate of the Human Rights Council. It is based on the rejected report of the OHCHR on Sri Lanka, which was tabled at this session and which violates the principles of sovereign equality of all states and non-interference in internal affairs. ජගත් මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ශ්‍රී ලංකාව සමග සිටි රටවලට මෙරට සමස්ත ජනතාවගේ ගෞරවය හිමිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී S.B. දිසානායක මහතා පවසයි. මෙවැනි යෝජනාවලට රජය කිසිසේත් බිය නොවේ. බත්තරමුල්ල නිලුම් මාවතේ පක්ෂ මූලස්ථානයේ අද පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ ලෝක බලවතුන් වන චීනය සහ රුසියාව සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාව සමග සිටින බවයි. එම රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා පත්‍රයේ වැරැද්ද පිළිබඳව නොබියව සමුළුවේදී කරුණු ඉදිරිපත් කළේය. ආසියාවේ මිත්‍ර රටවල් සියල්ල මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාව සමග සිටියේය. ලෝකයේ යුද අපරාධවලට සම්බන්ධ රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව චෝදනා පත්‍ර ඉදිරිපත් කිරීම සැබවින්ම හාස්‍යයට කරුණක් බව S.B. දිසානායක මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. පාස්කු ඉරිදා ප්‍රහාර විමර්ශන ජනාධිපති කොමිසමේ වාර්තාව අධ්‍යයනය සඳහා පත් කළ කමිටු වාර්තාව ඉදිරි සති 2 තුළ බාර දෙන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි. උඩුගම්පල ඊයේ පැවති උත්සවයකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඔහු ඒ බව සඳහන් කළේය.
පාස්කුවිරිදා ප්‍රහාර විමර්ශන කොමිසම් වාර්තාවේ නිර්දේශය සම්බන්ධයෙන් අග්‍රාධිගුරු හිමිපාණන් හා කතෝලික සභාව ඉදිරිපත් කර ඇති මත සම්බන්ධයෙන් කමිටුව විශේෂ අවධානයක් යොමු කළේය. කොමිසම් සභා වාර්තාවේ නිර්දේශ නැවත අධ්‍යයනය කර අඩුපාඩු සකස් කිරීමෙන් පසුව ඒ පිළිබඳ යලි පරීක්ෂණ පවත්වන්නයි ත්‍රස්ත විමර්ශන ඒකකයට සහ රහස් පොලිසියට නිර්දේශ කිරීමට අපේක්ෂා කරන බව ඇමතිවරයා පැවසිය. කොමිසම් වාර්තාව පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවත් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ වගකීම හා ඒවායි අඩුපාඩු පිළිබඳව සාකච්ඡා කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. බැඳුම් කර චෝදනා සම්බන්ධයෙන් රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට පවරා ඇති නඩුවේ විත්තිකරුවන්ට පිටු ලක්ෂය බැගින් උද්ෘත ගොනු නීතිපතිවරයා අධිකරණයට බාර දීමට නියමිතයි. මෙම ලේඛන බාර ගැනීමේදී අපහසුතා ඇති විය හැකි බැවින් එම ගොනු ලබා ගැනීමට සතියක කාලයක් දෙන ලෙස විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සතියක කාලයක් තුළ ලේඛන මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාගෙන් ලබා ගැනීමට අවසර දුන්නේය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දරුවගේ අනාගතය ගැන හිත ඉන්නේ නැතුව අවුරුදු 3කින් ඩිග්‍රී එක කම්ප්ලීට් කරවන්න. HDFC Smart Goals ගණුමක් පටන් ගන්න. අමතන්න 2356යි 888. රේගු ආඥා පනත යටතේ ආනයන තීරුබදු සම්බන්ධ යෝජනාවක් ආනයන හා අපනයන පනත යටතේ රෙගුලාසි 2ක් හා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගයක් පාර්ලිමේන්තුවේදී අද සම්මත විය. විවාදය සඳහා එය ඉදිරිපත් කළ ඇමති බන්දුල ගුණවර්ධන මහතා ලෝපුරා සිදුවන කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ පවා රජය විනිමය අනුපාත පාලනය කළ බව සඳහන් කළේය. වෙළඳපෙළ භාණ්ඩ මිල ඉහළ යාම ඇතුළු සාධක රැසක් බලපා ඇතැයි ඔහු පෙන්වා දුන්නේය. විවිධ වර්ගයේ සහන ප්‍රමාණයක් රටට ප්‍රදානය කරලා තියෙන පුළුවන්කමට නෙමෙයි ඒ අවශ්‍යතාවයේ අනුව වැට් බද්ද අඩු කළා. ඊළඟට තිබුණා ජාතිය ගොඩනැගීමේ බද්ද ඒ සම්පූර්ණයෙන්ම බදු ක්‍රමෙන් ඉවත් කළා. ඊළඟට තිබුණා උපයන විට ගෙවීම් බද්ද දුපතෙන් අයින් කළා. 14%ට ආදායම් බදු ප්‍රතිශතය අඩු කරලා තියෙනවා. එක භාණ්ඩයක විතරක් නෙමෙයි සියලුම භාණ්ඩ වලට තිබුණ බදු බර අඩු කරලා තියෙනවා. පසුගිය රජයේ අවුරුදු 5ක් තුලදී රට බාර දෙනකොට විනිමය අනුපාතය 182යි. 131 ඉඳන් 182ට ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට සෑම ඩොලරයකටම රුපියල් 52ක් වැඩිපුර ගෙවන්න වුණා. රේගු බදු 115 අය කරපු එක 130ට අඩු කිරීම පිළිබඳ යෝජනාව තමයි අද මේ සභාවේදී සාකච්ඡා වෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා විවාදයට එක්වෙමින් වෙළඳපොලේ භාණ්ඩ මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවකට පත්ව ඇතැයි සඳහන් කළේය. නිෂ්පාදන ආර්ථිකයක් තිබූ ශ්‍රී ලංකාවට බදු ආදායම් මත පදනම් වූ ආර්ථිකයක් හිමි රටක් බවට පත් කිරීමට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවලින් දේශීය ආර්ථිකයට එල්ල වූ බලපෑම් හේතු වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා පැවසිය. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවේ මුල්‍ය ණය හේතුවෙන් පීඩාවට පත්ව ඇති දේශීය කාන්තාවන් ඉන් මුදා ගැනීමට රජය කිසියම් වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි. ශූද්‍ර මුල්‍ය ණය වලින් ජනතාව මුදා ගැනීම සඳහා අවශ්‍ය නියාමන දැන් සිදු කරමින් පවතින බව රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය. සමෘද්ධි ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කරලා තිබේ කරු සභාපතිතුමනි. පහුගිය කාලේ ජනතාවට සහනයක් ලබා දෙනවා කෙසේ වෙතත් අඩුම ගානේ සමෘද්ධිය ගැන කතා කරපු නැති රජයක්. අපි කියනවත් එහෙම රජයක් ඇටියට අපි දන්නවා මේ ශුද්‍ර මූල ණයගත්ත ජනතාවගේ අමාරුකම දන්නවා. ඒක සමෘද්ධි ව්‍යාපාරය හරහා ඒ ජනතාවට අවශ්‍ය කරන සහනය අපි රජයක් ඇටියට ලබා දෙනවායි කියන කාරණාව අනිවාර්යයෙන්ම කියන්න ඕන. පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේ රටේ ආර්ථිකය බිඳ වැටි ඇති බවයි. බදු ප්‍රතිපත්තියක් සකස් කර රට ණය බරින් මුදාගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරැලියේ රතන ස්වාමින් වහන්සේ පැවසූහ. ග්‍රාම නිලධාරී සේවයේ පවතින පුරප්පාඩු සපුරාලීමට අදාළ ගැසට් නිවේදනය ළඟදීම නිකුත් කරන බව ඇමති චමල් රාජපක්ෂ මහතා කියයි. බඳවා ගැනීමේ පටිපාටියෙන් බැහැරව ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමට රජය කිසිසේත් අපේක්ෂා නොකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ අද නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඔහු සඳහන් කළේය.
ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමට අවසන් වරට විභාගයක් පවත්වා ඇත්තේ 2016 දී. ග්‍රාම නිලධාරීන් සුදුසු වැටුප් තලයක පිහිටුවීම සඳහා වැටුප් කොමිසමට යොමු කර ඇති බවත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ඇමති මණ්ඩලයට සපයන නිර්දේශ අනුව ඉදිරි කටයුතු සිදු කරන බවද ඇමතිවරයා සඳහන් කළේය. කුමනාකාරයේ හෝ අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් නීතිය රැහැනට හසු කර ගැනීම සඳහා පොලිසින් විශේෂ කාර්යබලකායේ බුද්ධ්‍යංශ දීපව්‍යාප්ත මට්ටමින් මෙහෙයුම් ආරම්භයි. අන්තවාදී මත ප්‍රචාරය කරමින් අන්තවාදය දිරිගැන්වීම අන්තවාදය සඳහා අරමුදල් රැස් කිරීම ආදී කෙරෙහි එහිදී විශේෂ අවධානයක් යොමු කෙරේ. පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් විශාල පිරිසක් මෙවන විට නිදහස් කර තිබීම මෙම මෙහෙයුම් ආරම්භ කිරීමට හේතුවයි. එලෙස නිදහස් කර තිබූ සැලකිය යුතු පිරිසක් පොලිසිය පසුගිය සති කිහිපය තුළ අත්අඩංගුවට ගත්තේය. ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ තොරතුරු රැසක් හෙළිකර ගැනීමට හැකි වී ඇතැයි පොලිසින් විශේෂ කාර්ය බලකාය පවසයි. රජයට එරෙහිව විපක්ෂය විවිධ බලවේග එකරාශී කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි. ජනාධිපතිතුමා රට පුරා ජනතාව හමුවට යමින් ඔවුන්ගේ ප්‍රශ්න විසඳීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සියලු ප්‍රතිඥා ඉෂ්ට කිරීම රජයේ අපේක්ෂාවයි. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලන සමය නිමාවන විට රටේ ආර්ථික වර්ධන වේගය 7.3% විය. එහෙත් යහපාලන රජයේ සමයේ එය 2.3% දක්වා පහත වැටුණි. දිවෙන පුරා මේ වන විට දැවැන්ත සංවර්ධනයක් සිදුවෙමින් පවතී. ජනතාවට එය සියසින් දැකගත හැකිය. ප්‍රධාන මාර්ගමෙන්ම අතුරු මාර්ගද සංවර්ධනය කරමින් පවතී. වත්මන් රජයේ බලයට පත්වීමෙන් පසු පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ 99 දෙනෙකු අත්අඩංගුවටගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබේ. පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වූයේ සජිත් ප්‍රේමදාස මහතා ඇමති දුරයක් දැරූ යහපාලන රජයේ සමයේදී බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පෙන්වා දෙයි. අමරපුර මහනිකායේ උත්තරීතර මහානායක අපවත් වී වදාළ අගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමින් වහන්සේ පිළිබඳව ජාතික ගුවන්විදුලියේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. උන්වහන්සේගේ ජීවන චරිතය අලලා උන්වහන්සේ සමග කළ කතිකාවක් අද රාත්‍රී 7:30 සිට 8 දක්වා යතිවරුදානයේ වැඩසටහනින් ප්‍රචාරය කෙරේ. රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයේ අනතුරුව උන්වහන්සේ පිළිබඳ ගුණානුස්මරණ දේශනයක් ප්‍රචාරය කිරීමට විධිවිධාන යොදා තිබේ. හෙට රාත්‍රී 7:30 සිට ප්‍රචාරය කෙරෙන සත්‍ය ගවේෂී වැඩසටහනට සමගාමීව උන්වහන්සේ සහභාගී වූ සලපතල මළුව වැඩසටහන ප්‍රචාරය කිරීමට නියමිතයි. කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමින් වහන්සේට උපහාරයක් ලෙස හෙට පෙරවරු 8ට සහ රාත්‍රී 8ට උන්වහන්සේ පැවැත් වූ ධර්මදේශනා දෙකක් ප්‍රචාරය කෙරේ. උන්වහන්සේ පැවැත් වූ අවසන් ගුවන්විදුලි ධර්මදේශනය ලබන බ්‍රහස්පතින්දා අලුයම 5ට ජාතික ගුවන්විදුලියෙන් ප්‍රචාරය කෙරෙනු ඇත. මහානායක ස්වාමින් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාන පූජෝත්සවයේද සජීව ලෙස ප්‍රචාරය කිරීමට ජාතික ගුවන්විදුලිය සූදානමින් සිටී. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දිවයින පුරා විහෙර විහාරස්ථානවල සංවිධානය කරන රත්න සූත්‍රයේ සජ්ජායනා කිරීමේ වැඩසටහනේ 141 වැන්න ගාල්ල වඳුරබ ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේදී අද පැවැත්වේ. ඒ පිළිබඳව අදහස් දක්වන විහාරාධිපති පූජ්‍ය ගෝනලගොඩ පදුම ජෝති ස්වාමින් වහන්සේ 141 වැනි වතාවට පවත්වනු ලබන මහානුභාව සම්පන්න රත්න සූත්‍ර දේශනාව අද 6:30 අප ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේ සිදු කිරීම සඳහා සියලු කටයුතු සංවිධානය කරනු ලබනවා. රතන සූත්‍ර දේශනාව සිදු කිරීමෙහි අරමුණ මේ දිනවල එම කොරෝනා වසංගත පැනදී තිබෙන සියලු දෙනාට නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමත් ලක්ව සියලු දෙනාට සිත සාන්තිය පිණිසත් කරනු ලබනවා. ඒ සඳහා සියලු දෙනා ගුවනින් අපහා ඉක්මන් ලෙස දන්වා සිටිනවා. පසුරු 6:30 සිට වෙළඳ හා සිටි FM සේවාව ඔස්සේ රත්න සූත්‍ර සජ්ජායනය සජීව ලෙස ප්‍රචාරය කෙරේ. මිළඟට ප්‍රමුඛ පුවත. කොටුව පිට රත්මලාන ගල්කිස්ස දෙහිවල මාත්‍ය ඔය මැතින් ඉස්සරහට යන්න. මේ මල්ලික් යන්නේ ඉස්සරහට.
ඉස්සරහට යන්නකෝ. ඉස්සරහටම යන්න කියලා දිරිගන්වන එකේ හැමදාම බස් එකේ යන්නේ නැතුව අවුරුදු 3කින් තමන්ගේම වාහනයක යන්න. HDFC Smart Goals ගිණුමක් පටන් ගන්න. අමතන්න 2356යි 888. මාව ඉස්සරහ HDFC ගාව වසනවල්ලි. HDFC Smart Goals. ලොකු ටාගට් පොඩි කාලෙකින්. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්පියාව. අලුත අවුරුදු සමයේ පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පාරිභෝගික ආරක්ෂණාධිකාරිය විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබේ. ලබන බ්‍රහස්පතින්දා සිට අප්‍රේල් 23 වෙනිදා දක්වා එය ක්‍රියාත්මකයි. එම කාල සීමාව තුළ දිස්ත්‍රික් මට්ටමේ සියලුම විමර්ශන නිලධාරීන් වැටලීම් හා විමර්ශන සඳහා යොමු කරන බව අධිකාරිය කියයි. දීප ව්‍යාප්ත මට්ටමින් එම කටයුතු සිදු කෙරේ. ශනික දුරකථන අංක 1927 මගින් ජනතාවට පාරිභෝගික ආරක්ෂණාධිකාරියට පැමිණිලි ඉදිරිපත් කළ හැකිය. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්පියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. සූරියවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයේ පවතින පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී හිඟේ හේතුවෙන් දුෂ්කර ගම්මාන රැසකට එම සේවා පහසුකම් නොලැබෙන බව ප්‍රදේශවාසීහු පවසති. ග්‍රාම නිලධාරී වසම් 21ක් පවතින එම ප්‍රදේශයට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරණියන් 18 දෙනෙකු අවශ්‍ය වුවත් සිටින්නේ 12 දෙනෙකු පමණි. දුෂ්කර ගොවි ගම්මාන රැසකින් සමන්විත මෙම ප්‍රදේශයට පවුල් සෞඛ්‍ය සේවාව අත්‍යවශ්‍ය සේවාවකි. සූර්යවැව ප්‍රදේශයට විශාල අඩුවක්ව පවතින පවුල් සෞඛ්‍ය සේවා නිලධාරණියන් ප්‍රමාණවත් තරම් පත් කරන්නැයි ප්‍රදේශවාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමනි මේ ඔබේ අවධානයටයි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහයි. People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසමසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. ජර්මනියේ දැනට ක්‍රියාත්මක හුදකලා තත්ත්වය සති 2කින් දීර්ඝ කෙරේ. කොරෝනා වෛරසයේ 3 වන රැල්ලක් රට පුරා පැතිර යාම ඊට හේතුවයි. ප්‍රාදේශීය නායකයන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කෙල් මහත්මිය හුදකලා බව තවදුරටත් දීර්ඝ කරන බව අද නිවේදනය කළාය. අප්‍රේල් මාස 1 වෙනිදා සිට 5 වෙනිදා දක්වා කාලය තුල නීති දැඩිව ක්‍රියාත්මක කෙරේ. එම කාලය තුල වෙළඳසැල් බහුතරයක් වසා තැබෙන අතර ජනතාව ඒකරාශී වීමද සීමා කෙරේ. මෙම තත්ත්වය හමුවේ ජර්මන් ජනතාවට පාස්කු නිවාඩුව භුක්ති විඳීමේ අවස්ථාව අහිමි වනු ඇත. බංග්ලාදේශයේ රෝහින්ග්‍යා සරණාගත කඳවුරක හටගත් ගින්න හේතුවෙන් විශාල පිරිසක් මරණයට පත්වන්නට ඇතැයි විශ්වාස කෙරේ. දහස් ගණනක් හිසට සෙවණක් නොමැතිව පසුවෙති. කඳවුර වටා ඉදිකර ඇති වැට හේතුවෙන් සරණාගතයන්ට ඉවත්වීමේ හැකියාවද අහිමිව තිබූ බව ඇසින් දුටුවෝ පැවසූහ. ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ එම කඳවුරේ ඉදිකර තිබූ ආහාර ගබඩාවක්ද ගින්නෙන් විනාශ වී ඇති බවයි. වෛද්‍ය මධ්‍යස්ථානයක් ගිනිගෙන විනාශ විය. 2017න් පසුව මියන්මාරයේ සිටි ලක්ෂ 10කට අධික සරණාගතයන් පිරිසක් බංග්ලාදේශයට පැමිණ තිබේ. ඔවුහු මධ්‍යස්ථාන රැසක රඳවනු ලැබ සිටිති. People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසමසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ CIB අවුරුදු සමගින් මාර්තු 16 සිට 30 දක්වා සෑම බිල් පතකටම වටිනා තෑගි වවුචර් පත් බැංකු කාඩ් සඳහා 20% දක්වා වත්තා අපේම තැනකින් අපේම දෙයක් CIB. කොළඹ නිදහස් චතුරස්‍ර ආකේඩ් පරිශ්‍රය පෞද්ගලික පොදු සහයෝගීතාව යටතේ වැඩි දියුණු කර නවාංග රැසක් හඳුන්වා දී එමගින් ජනතාවට වඩාත් ගුණාත්මක සේවාවක් සැපීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කරයි. වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති දුරේ දරද්දී සහ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් දුරේ දරද්දී මෙම ආකේඩ් පරිශ්‍රය විවෘත කෙරිණ. එය පළමු වරට බදු දීම සඳහා
සොෆ්ලොජික් සමාගම හා නාගරික සංවර්ධන අධිකාරිය යටතේ කුලීබදු ගිවිසුමකට අත්සන් තැබීම පසුගියදා සිදුවිය. අකර 4.5ක භූමි භාගයක් පුරා විසිරුණු ආකේඩ් පරිශ්‍රය ව්‍යාපාරික ස්ථාන 42කින් සමන්විතය. පසුගිය රජයේ සමයේ මෙම පරිශ්‍රය නිසියාකාරව නඩත්තු කර නොතිබින. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ CIB අවුරුදු සමගින් මාර්තු 16 සිට 30 දක්වා සෑම බිල්පතකටම වටිනා තෑගි වවුචර් පත් බැංකු කාඩ් සඳහා 20 දක්වා වත්තා අපේම තැනකින් අපේම දෙයක් CIB. ක්‍රීඩා පුවත් වෙනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ මැරතන් පාපැදි දහවන හා ඇවිදීමේ තරඟ සව් කතරගම නගරය කේන්ද්‍ර කර ගනිමින් ලබන 26, 27 හා 29 යන දිනවල පැවැත්වීමට සැලසුම් කර තිබේ. දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ක්‍රීඩා උළෙල පැවැත්වෙන බව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඇමති නාමල් රාජපක්ෂ මහතා පැවසිය. COVID-19 වසංගතයත් එක්ක රටේ ජනතාවගේ වගේම සමස්ත ක්‍රීඩාවෙම ක්‍රියාශීලීත්වය අපට අහිමි වුණා. කෙසේ වෙතත් අපි ක්‍රමානුකූලව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ග උපදේශයන් වලට යටත්ව LPL තරඟාවලියෙන් පටන් ගත්තම අද වෙනකොට අපි ජාතික සහ ජාත්‍යන්තර ක්‍රීඩා තරඟ පවත්වන රටක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපේ කලාපීය රටක් විදියට අපි ඉතාමත් සතුටු වෙනවා. අපි තමයි කලාපයේ පළවෙනි රට ජාත්‍යන්තර තරඟාවලියක් පවත්වන්න කටයුතු කරමු. අපේ ආශිර්වාදයත් අපේ අනුදැන වැඩපිළිවෙලත් එක්ක තමයි අපේ කලාපීය අනිකුත් රටවලු තමන්ගේ රටවල ජාත්‍යන්තර තරඟ පවත්වන්න කටයුතු කෙරේ. ඉතිහාසයේ මෙතෙක් නොදකපු උනන්දුවක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තුල තියෙනවා. දැන් පාපැදි ගත්තොත් පිරිමි සහ කාන්තා දෙපාර්ශ්වයේ ගත්තත් පිරිමි 271කුත් කාන්තාවන් නියෝජනය කරමින් 36 දෙනෙක් සම්බන්ධ වෙන්න මේ වෙනකොට ලියාපදිංචි වෙලා තිනවා. ඒ අනුව 307 දෙනෙක් සමස්තයක් විදියට මේ වෙනකොට ලියාපදිංචි වෙලා තියෙනවා. මැරතන් ගත්තම මැරතන් තරඟාවලිය ගත්තම 133කුත් 38 දෙනෙකුත් කාන්තාවන් විදියට 171ක් ලියාපදිංචි වෙලා තියෙනවා. ඇවිදීමේ තරඟ වලට පිරිමි 99කුත් කාන්තාවන් 38 දෙනෙකුත් මේ වෙනකොට ලියාපදිංචි වෙලා තියෙනවා. මම හිතන්නේ මේ උනන්දුව තවත් වැඩි වෙයි. අපි සිංහල දමල අලුත් අවුරුද්ද කේන්ද්‍ර කරගෙන පාපැදි තරඟ පිරිමි සහ කාන්තා යන දෙපාර්ශ්වයන් වලටම හැම දිස්ත්‍රික්කයේම දිස්ත්‍රික්ක 25 තරඟ 25ක් අපි පවත්වනවා. ඒ වගේම හාෆ් මැරතන් 25කුත් අපි අප්‍රේල් මාසේ පවත්වනවා. කියන කිලෝමීටර් 21. ඉතින් හාෆ් මැරතන් එකේ ලංකාවේ කාන්තා සහ පිරිමි හොඳම ටයිමින් ගන්න 25 දෙනාව අපි කොළඹ මැරතන් එකට එන්ට්‍රි එක ලබා දෙන්නත් අපි කටයුතු කරනවා. ඒ වගේම ජාතික මහා ක්‍රීඩා උළෙලේ ජයග්‍රහණය කරන 5 දෙනෙකුත් කොළඹ මැරතන් එකට ඉන්ටර්නැෂනල් මැරතන් එකට එන්ට්‍රි එක ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඉන්දියාව සහ එංගලන්තය අතර ප්‍රථම එක්දින ජාත්‍යන්තර තරගය පුනේහිදී දැන් පැවැත්වේ. මුලින් පන්දුවට පහර දුන් ඉන්දිය පිළ පන්දුවාර 50ක අවසානයේ කඩලු 5ක් දැවී ලකුණු 317ක් රැස් කළේය. ශිකාර් ධවන් ලකුණු 98යි. විරාට් කෝලි ලකුණු 56යි. ලෝකේෂ් රාහුල් ලකුණු 62ක් සහ කනල් පාණ්ඩල් ලකුණු 57ක්ද රැස් කළේය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. සනස ජෙනරල් ඉන්ෂුරන්ස් සමාගම තම රක්ෂණ පාරිභෝගිකයන් සඳහා ප්‍රතිශක්ති රක්ෂණාවරණය හඳුන්වා දෙයි. පවතින කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මෙන්ම අනාගතයේදී ඇතිවිය හැකි ඕනෑම වසංගත තත්වයකදී ආදායම් අහිමිවීමේ අවධානමට ගොදුරුවන පිරිස ඉලක්ක කර මෙම රක්ෂණාවරණය හඳුන්වා දුන් බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී වසන්ත පෙරේරා මහතා කියයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක් ඉතුරුම් ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව. ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාල ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් අරවන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය ආසිසර බෙටි ගන්න පුළුවන් වුණාද? හොඳ වෙලාවට එක ෆාමසියක් නම් ඇරලා තිබුණා. ඒ තරු පෙවුනේ සමහර බේත් වල ගණන් ඇහුවම. කීයද? LOLC ක්‍රෙඩිට් කාඩ් එක නොතිබෙන්න මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරි වෙනවා. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. බතෙක් හා අත්‍යන්ත්‍ර කර්මාන්තය ජනතාව අතර ප්‍රචලිත කිරීමේ අරමුණින් දිවයිනපුර ආරම්භ කෙරෙන හෙළසලු පියස පුහුණු මධ්‍යස්ථාන මාලාවේ තවත් මධ්‍යස්ථානයක් පන්නලදී ඊයේ විවෘත කෙරිණ.
රාජ්‍ය ඇමති දයසිරි ජයසේකර මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස එම අවස්ථාවට එක්විය. දිස්ත්‍රික්කයකට එක බැගින් ඉදිරි 5 වසර තුළ දිවයින පුරා මධ්‍යස්ථාන 200ක් ආරම්භ කිරීම ඉලක්කයයි. ඔන්න ඩොක්ටර් කිව්වද තාත්තට ගෙදර යන්න පුළුවන් කියලා. දුවලට මම නිසා හරි කරදරයක් නේද උනේ. කසුන්ගේ LOLC ක්‍රෙඩිට් කාඩ් එක තිබුණ නිසා කිසි ප්‍රශ්නයක් උනේ නැහැ. තාත්තා සනීප වෙච්ච එකනේ අපේ සතුට. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් මත ජීවිතේම සපුරාලයි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පසුරේ හෝ රාත්‍රී කාලයේදී අකුණු සමග වැසී ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව දකුණ බස්නාහිර වයඹ හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75කට වැඩි තරමක තද වැසී ඇතිවිය හැකිය. ලෝක කාලගුණ විද්‍යා දිනය අදයි. ඒ නිමිත්තෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මොළතිව් දිස්ත්‍රික්කයේ කාලගුණ විද්‍යා නිරීක්ෂණාගාරයක් අද විවෘත කළේය. කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක ප්‍රධාන ආරාධිතයා ලෙස එම අවස්ථාවට එක්විය. ලෝක කාලගුණ විද්‍යා දිනය නිමිත්තෙන් සංවිධානය කළ සමන්ත්‍රණයක් මුලතිව් දිසාලේකම් කාර්යාලයේදී අද පැවැත්වින. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbcnews.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. ජෙනීවා සැසියේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්මත කර ගැනීම සඳහා බහුතරය ලබා ගැනීමට නොහැකි වී ඇතැයි විදේශ ඇමති කියයි. ජෙනීවා ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්දය 22ක්ද ඊට එරෙහිව ඡන්දය 11ක්ද ලැබේ. රටවල් 14ක් ඡන්දය දීමෙන් වැළකෙයි. ලෝකයේ යුද අපරාධවලට සම්බන්ධ රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව චෝදනා එල්ල කිරීම හාස්‍යයට කරුණක් බව SP දිසානායක මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. පාස්කු වාර්තාව අධ්‍යයනයට පත් කළ කමිටුවේ වාර්තාව ඉදිරි සති 2 තුළ බැඳුම් කර චෝදනා ලැබූ රවි ඇතුළු විත්තිකරුවන්ට පිටු ලක්ෂය බැගින් වූ උද්ෘත ගොනු. ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ ගැසට් නිවේදනය ළඟදීම. අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් නීතිය රැහැනට හසු කර ගැනීම සඳහා දීපව්‍යාප්ත මෙහෙයුම්. ජර්මනියේ දැනට ක්‍රියාත්මක හුදකලා තත්ත්වය සති 2කින් දීර්ඝ කෙරේ. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට.